And now, live at 12. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය live at 12. අදත් සුපුරුදු පරිදිම ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මන්තිරු නීතිය කඩකරන රියදුරන්ට අද සිට නඩු. නිව්ඩයම නෞකාවේ කපිතාන්වරයා අධිකරණය හමුවට. ලබන වසරේ සිට ලන්ෂීට් තහනම් වන ලකුණු. මම දැන් ලබන අවුරුද්ද වෙනකොට ලන්ෂීට් තහනම් කරනවා. වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට. ලොව පුරා කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි. සැඟවුණු ජය සොයා යාම. There it is. There it is. And what a phenomenal run chase. It's the පනවා ඇති පාලන මිලට පොල් අලෙවි කළ නොහැකි බව තොග වෙළඳුන් පවසනවා. අද පෙරවරුවේ පත්තරේ වැඩසටහන මගින් ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී තොග වෙළඳුන් මේ බව ප්‍රකාශ කළා. ඉහළ ගොස් ඇති පොල් මිල හමුවේ එය පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 13ත් 12ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65ක මුදලකට අලෙවි කළ යුතු අතර අඟල් 12ට වඩා අඩු පොල් ගෙඩියක් අලෙවි කළ යුත්තේ රුපියල් 60ක මිලකටයි. ඊයේ පාරිභෝගික අධිකාරී විසින් පොල් මැනීම සඳහා උපකරණයක්ද හඳුන්වා දුන් අතර වැඩි මිලට පොල් අලෙවි කරන්නන් සොයා වැටලීම්ද සිදු කළා. කෙසේ වෙතත් පාලන මිලට පොල් අලෙවි කිරීමට නොහැකි බව අද පත්තරේ වැඩසටහනින් කළ සොයා බැලීමේදී තොග වෙළඳුන් ප්‍රකාශ කළා. අපි මහමගට ගියා චන්දන පුස්සවෙල සුබුදැසනක් ඔබත් පොල් අතර තනි වෙලා කියලායි අපිට දැනගන්න තියෙන්නේ කොහොමද තත්ත්වය? දැන් ඉන්නේ රංගනමේ පිටකොටුව කැලෑ පොළ කියලා තමයි මෙතෙන්ට හඳුන්වන්නේ. මේ පොලේ පොල් තොග වශයෙන් අලෙවනවා. රංගන ඔබ සඳහන් කරානේ මේ පොල් මනින උපකරණයක් ගැන. මේ තියෙන්නේ පොල් මනින උපකරණයක්. මේක වට ප්‍රමාණය කොච්චරද කියලා අපි වෙළඳ මහතාගෙන්ම දැනගමු. මේක වට ප්‍රමාණය කොච්චරද? අඟල් 13. අඟල් 13 පොල් ගෙඩියක් ඔබතුමා කීයද අලෙවි කරන්නේ? ඔව් අඟල් 13 මේ 70ට තමයි අලෙවි කරන්න කියලා තියෙන්නේ. 70ට අලෙවි කරන්න අපිට බෑ. මේ ගේන මුදල 68ට ගෙනල්ලා තියෙන පොල්. වතුවලින්ම ගන්න බෑ. පොල් නෑ. මේ හැම අවුරුද්දෙම මේ සීන් එක වෙනවා. ඉතින් ගොඩවල් 3ක් ගහලා පොල් අලෙවි කරන්න කියලා සඳහන් කරා. කොහොමුණත් මෙතන තියෙන පොල් නම් ඔක්කොම එක වගේ. හැබැයි පොඩි පොලුත් තියෙනවා. මේ පොල් ඔක්කොම 70ට විකුණන ඔබතුමාලයි මේ විදිහට පොල් ගොඩ මේ විවිධ වර්ගයේ පොල් තියෙන්නේ. වතුවලින් අපිට ගන්න බෑ. වතුවලින් කවල මේ දෙන්නේ. ලෙලි පිටින් දෙන්නේ. ලෙලි පිටින් දුන්නාම අපි ලෙල්ල ගහලා බලනකොට ගෙඩිය පොඩි. ඉතින් මේවා මේ හැම එක මිලටම විකුණන්න බෑ. ඔබතුමා ගාව පොල් කීයද? මොකද දැන් තියෙන ගැටලුව? මම නම් පොල් 4000 5000 අරගෙන විකුණනවා. මං ගන්නේ 67 ගානේ. 67ට අරගෙන 70ට විකුණනවා කියන එක ඇත්තටම බොරු කතාවක්. මොකද රුපියල් 70ට පාත් මට්ටමේ මේ වෙළඳ මට්ටමේම මිල තීරණය කළා හරියන්නේ නැහැ. කවුරු තීරණය කරත් රුපියල් 70ට දෙන්න අමාරුයි. ඒ කියන්නේ අපි එක ප්‍රමාණයකට පොල් ගන්න නැහැ. සයිස් කීපයක් තියෙනවා. මේ පොඩිම ගෙඩිය පාඩු ලබනවා. මේක රුපියල් 18ක් විතර. මේක 70ට දුන්නා රුපියල් 3යි තියෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් ඉල්ලුමට වඩා සැපෙවීම අඩු වුණේ නේද තමයි මිල ඉහළ ගිහිලා තියෙන්නේ. ඒකට වෙනසක් කළ යුතුයි. මොකද අපෙන් ගන්න වෙළඳ කීයට විකුණන්නද? ඔව් ඇත්තට ඒ මිනිස්සයාට අරන් ගිහලා කඩේට පැනලා නඩු දැම්මට වැඩක් නැහැ. ලබන වසරේ සිට ලන්ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ පරිසරයට හානිදායක පොලිතීන් භාවිතයත් නැවැත්වීමට පියවර ගන්නා අතර ප්ලාස්ටික් භාවිතයත් අවම කරන බවයි. මම දැන් ලබන අවුරුද්ද වෙනකොට ලන්ෂීට් තහනම් කරනවා. කරන්න දෙයක් නැහැ. මේ ලන්ෂීට් අතර ඒවා වෙන් කරන්න පුළුවන් විදියට පොඩි කුඩු වර්ගයක් තියෙනවා. ඒක ඉතාමත් ශරීරයට අහිත කරා. මේ අපි වෙනස් කරන්න ඕනේ. එක සැරේට මේවා කරන්නේ නැත්තේ විකල්ප අපි හදලා දෙන්න ඕනේ. පොලිතින් අපි පාවිච්චිය නවත්තන, ප්ලාස්ටික් පාවිච්චියත් අපි අවම කරනවා. දැනටමත් අපි මේ වගේ අංශ කීපයක් තහනම් කරන්න ගැසට් පත්‍රේ මම අත්සන් කළා. දැනටමත් අපි තීන්දුව කරලා තියෙනවා. කාලේ බෝතලුත් හැබැයි තහනම් කරනවා. ටිකක් බනිනවා තමයි. මොකද කෝටි 6ක් කාලේ බෝතල් එක කොම්පැනියකින් විතරක් පරිසරයට මුදා හරිනවා. ඒ යා කියපු 6යි 6 ආමාරය අතර කිව්ව. එතකොට හිතා ගන්න පුළුවන් නේ. ලක්ෂ 650ක අපේ කට්ටිය උගුරට දාගන්න කාලේව විතරක් එක කොම්පැනියක්. පිටින් නම් බොන එක නවත්තන්නත් බෑ, දින එක නවත්තන්නත් මට බෑන්. මට බලයක් නෑ. මං කිව්වා එක්කෝ ඒ බෝතල් ආපහු සල්ලි වලට ගන්න. නෑ එක කණ්ඩායමක් කියනවා නෑ ඒගොල්ලෝ කෑන් එකක් හදලා එනවා කියලා. මං කිව්වා ඕන එකක් හදාගන්න හැබැයි වීදුරු බෝතල් නැතුව.
දෙවෙනි ප්‍රදේශ කිහිපයක සිදු කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පාසල් අතල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමටයි හැකිව ඇත්තේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. අපි බලාපොරොත්තු වෙනවා මේ 20 වෙනි සංශෝධනය හොඳ සංශෝධනයක් හැටියට රටට අහිතකර නොවන සංශෝධනයක් හැටියට ගේන්න. විශේෂයෙන්ම මේ සංශෝධනය එක කඩයිමක් විතරයි. අපි තව අවුරුදු දෙකක් ඇතුළතදී අලුතෙන්ම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකෙන් මොකක් වේද කියලා රටේ ජනතාව තේරණ කට්ටිය සංවේදී කට්ටිය බලාගෙන ඉන්නවා. අපිට පේන විදිහෙන් නම් මේ 20 වෙනි සංශෝධනය ලංකාවට අවශ්‍ය සංශෝධනයක් නෙවෙයි. මේක නිකන් ඇමරිකන් අධිරාජ්‍යවාදයට ගැලපෙන සංශෝධනයක් තමයි මේකේ. JR පරද්දන්නයි හදන්නේ. 20 වෙනි සංශෝධනය ගේනකොට අපි අනිවාර්යයෙන්ම සංශෝධනය ජයග්‍රහණය කරන්න. ඉස්සරහට තිබ්බ අඩිය අපි පස්සට ගන්නේ නෑ අපිට අවශ්‍ය වුණොත් අපි 20 දෙනෙක් අපිට ගන්න පුළුවන්. 20 වෙනි සංශෝධනය ආවනම් ස්වාධීන උසාවියක් නෑ. සියලුම කොමිෂන් ටික නෑ. කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. දිත්තපුර වැසි භාවයේ තියෙන ඕන එකෙක් වරින් චීනෙන් හරි වැවිලා ඡන්ද දීපන් මේ රටේ. මේක තමයි මේ රටට යන එහෙන. දැන් කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ගේන්න 20 සංශෝධනය කරනවා කියලා. එතුමා ගේන්න 20 සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ. ජාතික ලැයිස්තුවේ කෙනෙක්ව අයින් කරලා එතුමා ගේන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති වලට පටහැනිද නැද්ද කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු විමසුවාට පස්සේ ඒකේ තීන්දුව ලබා දුන්නට පස්සේ මේ සංශෝධන වලට ඡන්ද දෙනවද නැද්ද කියන එක පිළිබඳව සාකච්ඡා කළ හැකියි. 19 වෙනි සංශෝධනයෙන් ගියේ බස් එක රිවර්ස් එකට. 20 වෙනි සංශෝධනය යන්නේ හොඳට ගියර් 4ට දාලා ඉස්සරහට. ඒ 20 අනිවාර්යයෙන්ම අපි සම්මත කරනවා. 3න් 2ක බලයක් දුන්නේ පොල් ගගා තියන්න නෙවෙයි. 3න් 2ක බලයක් දුන්නේ ඒ බලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න රටේ ජනතාවට හිත කර. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ඔක්තෝබර් මාස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළා. ඒ ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් වූ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කැඳ වුවත් අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙහිදී විමර්ශනය සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ T56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. එහිදී එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් මාස 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවා. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුවන් බැඳුම් කරයක් මත මුදාහරින ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මාස 7 වනදා සිදු කරන ලෙසත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර ගිනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු ලෙස නෞකාවේ කපිතාන්වරයා නම් කරන බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව නෞකාවේ කපිතාන්වරයා අද අධිකරණය හමුවේ පෙනී සිටියා. සැප්තැම්බර් මාස 3 වනදා අදාළ නැව ගිනි ගැනීමකට ලක් වූ අතර එහිදී විධිමත් ලෙස සංවේදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර නොමැති බවටයි සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. එමෙන්ම කපිතාන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ වලට කිසිදු සහායක් දක්වා නොමැති බවටද වාර්තා වුණා. ශ්‍රී ලංකා පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සමග එක්ව අද සිට විදුලි ආලෝක සංඥා යාවත් කාලීන කිරීම සඳහා සමීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසනවා. මේ අතර මන්තිරු නීතිය කඩ කරන රියදුරන්ට අද සිට නඩු පවරන බව පොලිස් රථවාහන කොට්ටාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළා.
පසුගිය 14 වෙනිදා සිට යලි ආරම්භ කළ මන්තිරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 9 දක්වාත් කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණා. ආරම්භක සති දෙක තුළ මන්තිරු නීතිය පිළිබඳව රියදුරන්ට අවශ්‍ය දැනුවත් කිරීම සහ අවබෝධය ලබා දීම සිදු කෙරුණේ එම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩපත්‍රිකා නිකුත් කිරීමකින් තොරවයි. කෙසේ වෙතත් මන්තිරු නීතිය කඩ කරන්නන් හට අද සිට නීතිමය පියවර ගන්නා බව පොලිස් රථවාහන කොට්ටාශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුකුඩ මහතා පැවසුවා. අපි බලාපොරොත්තු වෙනවා මන්තිරු නීතියට කඩ කරන රියදුරු මහතුන් මාර්ගයේ වම් පස සිට දකුණු පස සිට වම් පසට සිට්සැට් ක්‍රමයට ගමන් කිරීමේදී වාහන තදබදයක් නිර්මාණය කිරීමට සම්බන්ධව අද දින සිට ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර මන්තිරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥා ලාම්පු පිළිබඳව සමීක්ෂණයක්ද අද සිදු කරනු ලබනවා. තියෙන සියලුම සංඥා ලාම්පු වල අප්ඩේට් එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ලාම්පු වල වැඩිපුර වාහන ප්‍රමාණයක් ගමන් කරන ප්‍රදේශ වලට වැඩිපුර ප්‍රමාණයක් ලබා දීමත්, අඩුවෙන් වාහන ගමන් කරන ප්‍රදේශ වලට අඩුවෙන් කාලය ලබා දීමත් ඒ සම්බන්ධව සමීක්ෂණයක් සිදු කරනවා. අද දිනත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනවා. මම හිතේ සාර්ථකව ක්‍රියාත්මක වීමේදී වාහන තදබදය අඩුවත්වත් දැනටත් පෙනී යනවා. මෙන්න මේ දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක්. ප්‍රවීණ රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සදිසියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර සිටියා. රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතාගේ සමීපතමයෙකු වන ප්‍රවීණ කලාකරුවෙකු වන බඳු සමරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ අද උදෑසන ටෙන්සන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වූ බවයි. අභාව ප්‍රාප්ත වෙන විට ඒ මහතාගේ වයස අවුරුදු 68ක්. නැවතත් එම ප්‍රවෘත්තිය. ප්‍රවීණ රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර සිටියා. රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතාගේ සමීපතමයෙකු වන ප්‍රවීණ කලාකරුවෙකු වන බඳු සමරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද උදෑසන ටෙන්සන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වූ බවයි. අභාව ප්‍රාප්ත වන විට ඒ මහතා 68 වැනි වියේ පසු වුණා. ලෝක උරුමයක් වූ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නැරඹීම සඳහා බලංගොඩ නන්පේරියල් වතුයාය හරහා ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහයට එම වතුයායේ ජනතාව දැඩි විරෝධය පළ කරනවා. කෙසේ වෙතත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ මෙය නව මාර්ගයක් සකස් කිරීමක් නොව අතීතයේ පැවති මාර්ගයක් යලි සංචාරකයන් සඳහා විවෘත කිරීමට දරන උත්සාහයක් බවයි. මේ ලෝක උරුමයක් වූ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයයි. ලෝකාන්තයේ අපූර්වත්වය නරඹන්න මෙහි පැමිණෙන ජනතාව සුළු පටු නැහැ. එබැවින් හෝටන් තැන්නට ප්‍රවේශවීම සඳහා බලන්ගොඩ නන්පෙරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා නව ප්‍රවේශ මාර්ගයක් පිළිබඳව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු වී තිබෙනවා. ඉතා අලංකාර පරිසර සුන්දරත්වයකින් හෙබි මෙම පටු මාර්ගය හරහා එක් වාහනයකට පමණක් ගමන් කළ හැකි අතර එය අවසන් වන්නේ නන්පෙරියල් වතුයායෙන්. මම සම්බන්ධීකරණය කතා කරා ඉතින් කතා කරලා හරි. ඒ කියන්නේ මේ පළාත් සභාව පාරවල් නේද? ඔව් මේ පළාත් සභාව පාරවල්නේ. කෙසේ වෙතත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ අතීතයේ මෙන්ම මේ වන විටද නිල නොවන ආකාරයෙන් භාවිත වන මෙම මාර්ගය සංචාරකයන්ගේ ගමන් පහසුව සඳහා නීත්‍යානුකූලව අවසර ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බලන බවයි. මේ මාර්ගය සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ සිටම පැවති බවට සාක්ෂි තියෙනවා අපිට. මෙම මාර්ගය පයින් ගමන් කරන අයට කෙටිම මාර්ගයක් ලෝකාන්තයට එන්න කිලෝමීටර් 3.5ක් තමයි පයින් එන්න තියෙන්නේ. වැලමිටි වංගු 33කින් සම්බන්ධිත මේ මාර්ගයේ වාහන දෙකක් මාරු වෙන්න ඕන පුළුවන් කියන තේ දන්නේ මේ වතුයාය ආශ්‍රිත ජීවත් වෙන මිනිස්සු සහ සේවය කරන රියදුරු මහතුරු. වතු අධිකාරීවරයා පෙන්වා දෙන්නේ මෙම මාර්ගයේ සංචාරකයන්ට විවෘත කිරීම හරහා අවට පරිසරයට මෙන්ම වතුයායි හා එහි ගම්මානවල ආරක්ෂාවටද තර්ජනයක් එල්ල වී හැකි බවයි. රටේ සංවර්ධනය උදෙසා වෙන ව්‍යාපෘතිවලට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් ලෝකාන්තය කියන්නේ අපි විසින් ආරක්ෂා කළ යුතු පරිසර පද්ධතියක්. මොකද මේ රටේ සියලු වැසියන්ට වතුර ලැබෙන්නේ කැලණි වලවේ කළු කියන ගංගා සියලු දේ පටන් ගන්න මේ හෝටන් තැන්නේ. පරිසර පද්ධතියේ අපිට තියෙන ජෛව බැංකුව කිව්වොත් අපේ රටේ මේක නිවැරදි. මොනම වෙලාවකත් වැරදි අර්ථකථනයක් ගේන්න එපා නව මාර්ගයක් සකස් කරනවා කියලා. නව මාර්ගයක් නෙමෙයි සකස් කරන්නේ තියෙන පිවිසුම් මාර්ගය විවෘත කරලා නීති අනුකූලව ප්‍රවේශ පත්‍රයක් රැගෙන ලෝකාන්තය දක්වා පාගමනින් යන්න.
හෝටන් තැන්නට නව පිවිසුම් මාර්ගයක් විවෘත කිරීමෙන් තම දෛනික ජීවිතයට බාධා එල්ලවන බැවින් ඒ සඳහා කිසිසේත් ඉඩ නොදෙන බවයි නන්පෙරියල් වතුඇයි ජනතාව පවසන්නේ. එතන බොයි බීලා මෙතන බෝතල දානවා අතන බියර් ටින් එක දානවා ඒ නිසා තමයි කියන්නේ අපිට මේ ගේට්ටු එරියත් එම අපි නිදාසේ ඉන්න නැහැ මේ ගේට්ටු එරියොත් අපිට ලොකු ප්‍රශ්නයකට වැටෙනවා ගේට්ටුව න අරින්න අපි ඉඩ දෙන්නේ නැහැ අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට දැන් තව දේශපාලන ජීවන බර ඉසිලීමට වෙහෙසෙන දහසකුත් දෙනා අතරේ ජීවිතය රැක ගැනීමට නොවිදිනා දුක් විඳින අය පිළිබඳ අපට සමාජයෙන් අහන්න ලැබෙනවා. එවන් අනුවේදනීය පුවතක් වාර්තා වුණේ කෝන්ගහවෙල ප්‍රදේශයෙන්. නාවුල කෝන්ගහවෙල අම්බන ප්‍රදේශය තමයි මෙයයි ජීවත් වෙන්නේ. ජීවිතය ජීවත් කරවීමේ කටුක වේදනාවන් අත්විඳින මේ පවුලේ හැමදෙනාම විවිධ ලෙඩරෝගවලින් පීඩා විඳිනවා. පවුලේ බර කරටගත් කපිලරත්න දරුවන් තිදෙනෙකුගේ පියෙක්. කපිලරත්න දැඩි ලෙස වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. වකුගඩුවේ දෙරියක් කියලා කියනවා. ඉතින් මම කිනික් කරනවා තවම මුකුත් බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න. දැන් බඩ ඉදි වෙනවද එහෙම? බඩ ඉදි වෙනවා. වැඩ කරන්න බැරි වෙනවා. කො නිකන් වෙලාවකට මේ කොර වෙනවා වගේ වෙනවා. දරුවන් තිදෙනෙකු ජීවත් කරවීම සඳහා කුලී වැඩ කරමින් වෙහෙසෙන කපිලරත්නගේ බිරිඳ රන්මැණිකා කලෙක සිට උගුරේ ආබාධයකින් පීඩා විඳින්නයක්. වැඩට යන්න නැතුව නතර වුණොත් ඉවරයි සර්. අන්න ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ. කුඹරක් නම් කවුරු හරි වැඩ කරලා දෙයි කවන්න පොලිස් බින්කුලියට අරන් කුඹුර වැඩ කරන්නේ. කිසිදා පාසල් නොගිය පවුලේ වැඩිමහල් දරුවා වන ශානකද අසාධ්‍ය වකුගඩු රෝගියෙක්. එච්චර කල් නේද වට වකුගඩු මාරු හැදිලා. මතක නෑ මට. පාසල් යන එකම දරුවාටද මුදල් හිඟකම හින්දා පාසල් යාමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. රුපියල් 2000ක් ඉස්කෝලේට ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්න බෑ කියලා ගෙවමිනේ කියලා යන්නත් බෑ කියලා අන්නෝ ඉස්කෝලේ යන්න බෑ කියලා. පවුලේ බාලයාද විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. අවුරුදු 83ක් වන රම්මැණිකාගේ පියාද වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. කිසිදා හිතේ සතුටක් නොලද මේ පවුල තුල ඇති අගහිඟකම් මේ මවගේ දෙනෙත් වලින් උතුරා යනවා. මේ අයට සරණක් විය හැකි නම් එය මා හැඟි කටයුත්තක්ම වේවි. මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ එලිමහන් පල්දෝරු පද්ධතිය වසර 2ක සිට නඩත්තු නොකිරීම හේතුවෙන් ඒ අවට ජනතාව ගැටලු රැසකට මුහුණ පා තිබෙනවා. එම ජනතාව පවසන්නේ අවස්ථා කිහිපයකදීම බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී තිබුණත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මීට වසර 40කට පෙර ආරම්භ කර ඇති මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 3000කට ආසන්න පිරිසක් ජීවත් වනවා. එම ජනතාව මේ වන විට මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව ඇත්තේ එම නිවාස සංකීර්ණයට අයත් එලිමහන් පල්දෝරු පද්ධතිය වසර 2ක පමණ කාලයක සිට නඩත්තු නොකිරීමයි. අපිට මතකයි අර හරිය බෙලි ගහක් තිබුණා. ඒකේ යට තමයි තිබ්බේ දැල් පද්ධතියක්. ඒකෙන් පෙරිලා ජරා වේතන නතර වෙලා මේ ටැංකි වලට තමයි වතුර ආ. ටැංකි වලින් එක ටැංකියකට ජරාව බැහැල් වතුර විතරක් ෆිල්ටර් වෙලා ඊළඟ ටැංකියට යන ක්‍රමයක් තමයි තිබුණේ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක බැමි කඩන් වැටිලා ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. දැන් මේ කුඹුරුත් අතහැරලා දාලා තිනවා. ක්‍රියාමාර්ගයක් පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා බලධාරීන් මේවට ක්ලෝරින් දාලා කටයුතු කරන්නේ නැති නිසා අද බොහොම දුෂ්කරතාවලට පත් වෙලා තිනවා මේ අවට ප්‍රදේශවාසීන්. මේ හේතුවෙන් පල්දෝරු පද්ධතියට අයත් පැතිබැමි පුපුරා ගොස් ඒවා කැඩී යාමේ අවදානමක්ද මතුව තිබෙනවා. මේ තියෙන මේ කොටුවේ ඇතුළේ තියෙන මේ බැම්ම පැතිබැම්ම. දැන් මේක කැඩිලා අවුරුදු 2ක් කිසිම බලධාරියෙක් ඇවිල්ලා බලලා මේකට උත්තරයක් හැදුවේ නැහැ කිසිම කෙනෙක්. අවට ප්‍රදේශයට විවිධ පිරිස් කසල බැහැර කිරීම හේතුවෙන් ඩෙංගු රෝගය බෝවීමේ අවදානමක්ද මතුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අවට ඉන්න මිනිසුන්ගෙන් පාර වෙළඳාම් කරන මිනිසුන්ගෙන් ඉතුරු වෙන කුණු ඔක්කොම ගෙනලා මේ කයින්ට දැන් මෙතන මේ පුරවලා තියෙනවා. ඒක මෙහෙම ගියොත් මේ මත්තේගොඩ ස්කීම් එකේ ගෙවල් 1000 ගණනක් තියෙනවා. ඒ අවට තව ගෙවල් තියෙනවා. මෙතන පල්දෝරු පද්ධතිය මේ වතුර එන එක මේ ජරා වතුර නිසා ඩෙංගු බෝවීමත් වැඩි. අපි ඉල්ලනවා රජයෙන් මේකට පුළුවන් තරම් ඉක්මනින් මොකක් හරි දෙයක් කරලා අපිට මේක හොඳ තත්ත්වයකට පත් කරලා දෙන්න කියලා. මේ ජනතාව තාසේ මහජන නියෝජිතය වශයෙන් මට බලපෑම් කරනවා ඇවිල්ලා මේ ගැන තීන්දුවක් ගන්න නැද්ද ඔබතුමාලා කියලා. දැන් වර්තමාන රජයේ අපි ගරු අමාත්‍ය වාසුදේව නානායක්කර මැතිතුමා ඔබතුමාගේ අවධානය පිණිසයි මේ කියන්නේ. කරුණාකරලා නිලධාරීන් ගෙනහැල්ලා මේ පල්දෝරු පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න යම්කිසි ක්‍රමවේදයක් ඇතුව. පැපිලියාන ප්‍රදේශයේ එළවලු ගොවින් පිරිසක් විරෝධතාවක නිරත වුණා. එහිදී ප්‍රදේශයේ තවත් පිරිසක් ඊට විරෝධය පළ කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගනු ලැබුවා.
පැපිලියාන සහ ගංගොඩවිල අතර පහත් බිමක වගා කර ඇති භෝග වගාවක් හදිසියේ විනාශ කර ඇති බව පවසමින් එම වගාකරුවන් ඊයේ විරෝධතාවක නිරත වුණා. එලෙස අදාළ ගොවීන් පිරිස විරෝධතාවේ නිරතව සිටියදී ප්‍රදේශයේ තවත් පිරිසක් පැමිණ ඊට විරෝධය පළ කළා. එහිදී තරමක උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර කොහුවල පොලිසියේ මැදිහත්වීම මත එය පාලනය කෙරුණා. අක්කර 5ක පමණ වගා කර තිබූ එම වගාවන් ඉවත් කිරීමට පසුගිය 22 වනදා පියවරගෙන තිබූ අතර එය ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් සිදු කළ බවයි වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම සංස්ථාව සඳහන් කළේ තම සංස්ථාවට අයත් එම ඉඩම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට පියවරගෙන ඇති බවයි. අදාළ කරුණ පිළිබඳව අවස්ථා කිහිපයකදී ගොවීන් දැනුවත් කිරීමට පියවරගත් බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කළා. අපි අනිත් සූදානම් විරාමයක් ලබා ගන්න. දැන් තවත් දේශීය පුවතක්. වනාලි තර්ජන හේතුවෙන් පුද්ගලයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අද දෙවෙනි විවිධ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ගල්කමුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුද වන අලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. ගල්ගමුව දේවගිරිපුර මඩදොලි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වනාලි ප්‍රහාරයකින් මෙලෙස මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කුලිවැඩ නිම කර සිය නිවෙස බලා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු. ඊ රාත්‍රියේ සිදු වූ මෙම වනාලි පහර දීමෙන් මිය ගොස් ඇත්තේ නිතලව හා ගල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්ගමුව පොලිසිය මගින් සිදු කරනු ලබනවා. මේ අතර වැල්ලවායේ ඇඟිලිවැව දිග්ගල්ලයායේ ගම්මානයට වන අලි කඩා වැටි නිවාස රැසකට හානි සිදු කර තිබෙනවා. මෙලෙස නිවාස කඩා බිඳ දමා වී බඩ ඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමට මෙම වනාලීන් හුරු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තම ජීවිතවලට නිවාසවලට හා වගාවන්වලට මේ දිනවල උග්‍ර ලෙස මෙම වන අලි තර්ජන එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ දවසක්.